ආයුබෝවන් සුබෝදෑසනක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරමින් අපි බ්ලැස්සි හත් දවස ආරම්භ කරන්න. ඔබ සමග පත්තර සමග මොනවද රටේ තුටේ සිද්ධ වෙලා තියෙන්නේ? ඒ සිද්ධි කාරණා සහ තොරතුරු මේ සියල්ල සමග. ඉතින් එහෙම දවස ආරම්භ කරනකොට අද රට විදිහට ගත්තහම අප ටිකක් කල්පනාකාරීව පසුවිය යුතු තත්ත්වයක් තිබෙනවා. කොහොමත් මේ කාලේ කල්පනාකාරීව ප්‍රවේශමෙන් ඉන්න ඕනේ කාලයක් තමයි. වඩාත් ප්‍රවේශම් සහගත විය යුතු හේතුවක් තිබෙනවා. මොකද නැගෙනහිර බෙන්ගාල බොක්කේ ඇති වී තිබෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට මේ වන විට පරිවර්තනය වෙමින් තිබෙනවා. එය අද දවසේ අද පස්වරුවේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ලංකාවේ මඩකලපුව සහ පේදුරුතුඩුව අතර ප්‍රදේශයෙන් දිවයිනට ඇතුළු විය හැකි බවට කාලගුණ අංශ මෙවැනි විට අනතුරු අඟවා තිබෙනවා. අද පුවත්පතේ වාර්තා කරනවා නැගෙනහිරට සුළි සුළං අවදානමක්. ගිනිකොන දිග බෙන්ගාල බොක්කේ පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළට පැමිණීමේ හැකියාවක් පවතිනවා. නැගෙනහිර පළාතේ සියලුම පාසල් දින 3ක් වැසී නැවත දැනුම් දෙනතුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසත් දන්වයි කියලයි සඳහන් කරන්නේ. මේ තත්ත්වය ගත්තහම ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ තිබ්බ පීඩන අවපාතය තමයි මේ විදිහට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙලා අපේ රටට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට දැනට හඳුනාගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ නිසා ප්‍රමුඛ කාරණාවක් විදිහට සලකලා කිසිසේත්ම ධීවර කටයුතු වල නොයෙදෙන්න කියලා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් තිබෙනවා, දැනුම්පත් කිරීමක් තිබෙනවා. ඒ වගේම පාසල් නිවාඩු දෙන්නට නැගෙනහිර පළාත ආණ්ඩුකාරතුමිය අනුරාධා හම්පත් මහත්මිය විසින් මේ තීන්දුව දැනුම් දෙනු ලැබුවා. එලෙස කටයුතු කරන්නට සිදුව තිබෙන්නේ යම් ආකාරයකින් පිරිස් අවතැන්වීමක් සිදු වුණොතින් මේ තත්ත්වයක් එක්ක ඒ අයව తాවකාලිකව රඳවන්නට මේ පාසල් යොදාගත හැකි වන නිසා එයින්ම පෙනී යනවා මේ බලාපොරොත්තු වන ආකාරය අපේ ආපදා අංශ කාලගුණ අංශ ඒ වගේම අපේ රට මේ බලාපොරොත්තුවෙන් සිටින ආකාරය එවැනි බොහොම ප්‍රහාරාත්මක සුළං සමග තද වැසි සහිතව මේ කාලගුණ විපර්යාසය අපේ රටට බලපෑ හැකි බවයි කියන්නේ. උතුරට නැගෙනහිරට පමණක් නෙවෙයි උතුරු මැද වයඹ මධ්‍යම මේ ආදී පළාත් කීපයකටම මෙහි බලපෑම් එල්ල විය හැකි බවට දැනට හඳුනාගෙන තිබෙනවා. මේ ගැන අපි බලමු අනෙක් පුවත්පත්වලත් යම් යම් වාර්තාකරණයන් අද දවසේ දකින්නට පුළුවන්ද කියන එක. බුරේවි අද නැගෙනහිර වෙරළට කඩා වැදීමේ අවදානමක්. බුරේවි ලෙස නම් ලද මේ සුළි කුණාටු තත්ත්වය අද දවසේ නැගෙනහිර වෙරළට කඩා වැදීමේ හැකියාවක් පවතින බව දිවයිනත් වාර්තා කරනවා. පළාත් රැසකට තද වැසි දැඩි සුළං නැගෙනහිර පාසල් වසා දමයි. මේ සුළං තත්ත්වය ගත්තොත් එහෙම පැයට කිලෝමීටර 60ක 90ක පමණ වේගයකින් එන සුළං ඒ වගේම තමයි මිලිමීටර 200ක පමණ දැඩි ධාරානි පාත වර්ෂා තත්ත්වයන් ඇති විය හැකි කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි ගස් කඩා වැටීම්, මතු කඩා වැටීම් මේ නිසා සිදු විය හැකි බවත් අනතුරු අගවනවා කල්තියාම කාලගුණාංශ. ඒකම අකුණු අවදානමුත් ඇති විය හැකි බවයි සඳහන් කරන්නේ. ඒ නිසා මේ රටේ බොහෝ ප්‍රදේශවලට පහළටම වෙන්නට ගත්තොත් එහෙම දකුණු පළාත ආදී ප්‍රදේශවලට නම් ඒ තරම් බලපෑමක් සිදු විය හැකි බවට සඳහන් වෙන්නේ. නමුත් බස්නාහිර දක්වා එම මෙහි බලපෑම සිදු විය හැකි බව තමයි දැනට අනාවරණ කරගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි අපිට මතකයට නැගෙනවා මේ රටට අහිතකර විදිහට බලපෑ ඡණ්ඩ සුළි කුණාටු තත්ත්වයන් පිළිබඳව 1978න් පස්සේ 2000 වර්ෂයේදී වගේ තමයි එවැනි බරපතල කුණාටු තත්ත්වයකට අප මුහුණ පෑවේ. අනතුරුව තමයි මේ විදිහට නැවත වතාවක් මෙවැනි සුළි කුණාටු තත්ත්වයකට රට මුහුණ පාන්නට දැන් සූදානමින් සිටින්නේ. ඉතින් එක පැත්තකින් මේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් අපි බැටකමින් ඉන්න වෙලාවක සුළි කුණාටුවකටත් අපට හසුවන්නට එයට මුහුණ දෙන්නට සිදුව තිබෙන තත්ත්වයකුයි තිබෙන්නේ. අප ප්‍රාර්ථනා කරනවා ඇතැම් වෙලාවට මෙවැනි සුළි කුණාටු තත්ත්වයන් වර්ධනය වෙනවා කියලා කිව්වට ඒවා මුහුදටම කියන්නේ ගොඩබිම් ප්‍රදේශ ඒවායින් සමහරලාවට වැලකින අවස්ථා ගොඩබිම් ප්‍රදේශ හසු නොවන අවස්ථාත් දකින්නට ලැබෙන නිසා භූමියට ගොඩබිමට ඊතරම් හානි නොවේවා මේන් කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්නට තිබෙන්නේ. කොයි රටට ලෝකේ කොයි තැනකට රටේ කොයි ප්‍රදේශයකට බලපෑම එල්ල වුණත් ඒ ජීවත් වෙන්න මිනිස්සු ඒකම මේ නිසා මේ රළ
පහර ඉහළ යා හැකි බවක් සඳහන් කරනවා කාලගුණාංශ. ඒ කියන්නේ සාමාන්‍ය රළ තත්ත්වයක් නෙමෙයි ඊට ඉහළ නැගෙන රළ තත්ත්වයක් උදම් රළ තත්ත්වයක් වගේ ඇතිවිය හැකි බව තමයි සඳහන් කරන්නේ. ඒ නිසා මේ සුනාමි තත්ත්වයක් ලෙස එහෙම වටහාගෙන අනිසිබියක් ඇති කරගත යුතු නැහැ කියන එකත් කාලගුණාංශ පෙරාතුවම සඳහන් කරනවා. මේ සුලි කුණාටු තත්ත්වයක් එක්ක මතුවන රළ තත්ත්වයක් කියලා තමයි සඳහන් කරන්නේ. රළ උස්වීමක් මේ අනුව සිදු විය හැකි බව තමයි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් සියලු කරුණු හමුවේ වෙරළ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව ඔය කියපු උතුරු නැගෙනහිර උතුරු මැද මෙයාදී පළාත්වල ඉන්න ජනතාව විශේෂයෙන් ඊළඟට ධීවර ප්‍රජාව වඩාත්ම සැලකිල්ලෙන් අවධානයෙන් කටයුතු කරන්න වෙනවා. කිසිසේත්ම ධීවර කටයුතු වල නොයදී සිටින්නට වග බලා ගන්නට වෙනවා. අපි ඊළඟට අනිකුත් කාරණාවෙත් අවධානය දෙමු. නැවත වතාවක් කියන්න තිබෙන්නේ මේ සිද්ධිය නිසා නැගෙනහිර පළාතේ පාසල් දින 3ක් වසා දමන්නටත් පියවරගෙන තිබෙන බව. ඊළඟට අපි වඩාත්ම වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ සහ යොමු කළ යුතුයි කියලා හිතන කාරණාව. වැඩි අවධානයකුත් යොමු කරලා තිබෙන කාරණාව පත්‍ර කීපයකම තවමත් මහර හිරගෙදර ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව කතා බහ. දැන් අද දිවයින වාර්තා කරනවා කැරැල්ලට පෙර මානසික රෝගීන්ට දෙන පෙති 21000ක් මහරට ගෙනවිත් තිබෙන බව. තත්ත්වය පාලනය කිරීමට STF බන්ධනාගාරය ඇතුළට රැඳවියන් කලහකාරී වුණේ ඔය කියන පෙති බීලා. පුළුල් පරීක්ෂණයක් කරබේ මියගිය ගණන 11ක් 106කට තුවාල. තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව තොරතුරු ඊයේ දවසේදී වාර්තා වුණා. ඒ අනුව මේ මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් 11 දෙනෙකුට රැඳවියන් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙනවා. ඒ වගේම තමයි 106ක් තුවාල ලබලා තිබෙනවා. මේ අතරේ බහුතරයක් ඉන්නේ බන්ධනාගාර රැඳවුවන්. ඒ වගේම තමයි මේ අතරේ නිලධාරීනුත් කිහිප දෙනෙක් ඉන්නවා. මහර බන්ධනාගාරයේ කැරලිකාරී තත්ත්වය ඇතිවීමට පෙර මානසික රෝගීන්ට පමණක් ලබා දෙන ඖෂධ පෙති 21000ක පමණ තොගයක් ඇනවුම් කර ගෙන්වා එම බන්ධනාගාර රෝහලේ ඖෂධ ගබඩාවේ තිබී ඇතැයි විමර්ශනවලදී අනාවරණ වෙන බවයි සඳහන් කරන්නේ. මේ පිළිබඳව පොලිසිය පැත්තෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අදහස් දක්වනවා. ඒ වගේම බන්ධනාගාරයේ පැත්තෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාත් ඒ වගේම කොමසාරිස් පාලන හා පුනරුත්ථාපන චන්දන ඒකනායක මහතාත් ඊයේ දවසේ මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළ කාරණා බොහොමයක් තිබෙනවා. ඒ අතරේ මේ රැඳවියන්ට ආහාර දෙන්නට ගිය අවස්ථාවේදී ඔක්කොම එක රොත්තට දොරවල් අගුළු කඩාගෙන එළියට පැනලා මුලින්ම ඖෂධ ගබඩාව කඩලා මේ කියන ආකාරයේ ඖෂධ සියල්ලම වගේ පානය කරලා විශේෂයෙන් ඔය කියන මත්විය හැකි පෙති පානය කරලා තමයි මේ තත්ත්වය ඇති වුණා කියලා කියන්නේ. මේ පෙති පිළිබඳව ගත්තහම මානසික රෝගීන්ට දෙන ඖෂධ නිසා ඒ තුලින් සාමාන්‍ය මානසික තත්ත්වයක් පවත්වාගෙන යන අයගේ මානසික ව්‍යාකූලතාවයක් මේ නිර්මාණය වුණා කියන එකත් ඒ වගේම අජිත් රෝහණ මහතා සඳහන් කරනවා මේන් ඔවුනොවුන් අතර පවා ගැටුම් තත්ත්වයන් ඔවුනොවුන් අතර අරගල කරගන්නා ස්වරූපයකුත් මේ නිසා ඇති වෙලා තිබෙනවා කියලා. ඒ නිසා මේ රෝහල් ගත කරන්නට වෙච්ච තුවාල ලැබපු සෑම දෙනාම ආරක්ෂක අංශ වලින් එල්ලවුණු ප්‍රතිප්‍රහාර හමුවේ තුවාල සිදුවන් පමණක් නෙවෙයි ඔවුනොවුන් අතර ගැටුම් වලින් තුවාල සිදු කරගත් අයත් බොහෝ දෙනෙක් මේ අතර ඉන්නවා කියලායි සඳහන් කරන්නේ. අද මව්බිම කියනවා මහර හිරගෙදර මානසික රෝගීන්ට දෙන පෙති 21000ක් වෛද්‍යවරයෙකු ගැන CID පරීක්ෂණ ආරම්භයි. මත්කුඩු හිඟයට ආදේශකයක් ලෙස භාවිත කරන බවට සැක කැරැල්ල උත්සන්න වූයේ රැඳවියන් පෙති ගිලපු නිසාදැයි සොයයි. ඔවුන් නිතාම වියරු වැටුණු ස්වරූපයෙන් හැසිරුණු බව තමයි මේ සෑම කතාවකම අවසානයේ කියවෙන්නේ. කොහොම වුණත් මේ තරම් ඖෂධ ප්‍රමාණයක් ගබඩා කර තබන්නට හේතුව මොකක්ද? මෙච්චර ප්‍රමාණයක් ගෙන ආවේ ඇයි කියන කාරණාව පිළිබඳව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ වෙලා තිබෙනවා. ඒ අනුව වෛද්‍යවරයෙකු ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු වෙලා තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඊයේ දවසේදීම මේ පිළිබඳව අජිත් රෝහණ මහතාත් පෙරේද දවසේදීම යම් මීට පෙර සඳහන් කළෙත් මේ පිළිබඳව යම් කාරණා පිළිබඳව තොරතුරු සැක සංකා ජනිත වෙලා තිබෙනවා යම් අයගේ හැසිරීම පිළිබඳවත් කියලා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරනවා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් මේ තත්ත්වය පාලනය කර ගැනීම පහසුුනේ නැහැ. පසුවටත් අපට දකින්නට ලැබුණේ බන්ධනාගාරය තුල වගේම බන්ධනාගාරයෙන් එළියෙත් මේ රැඳවුවන්ගේ පවුල්වල අය පොඩි කමින්
කිසිම ආකාරයක සෞඛ්‍ය නිර්දේශවලට අනුගත නොවෙමින් ඇතැම් වෙලාවට ටිකක් ඔවුනුත් කලහකාරී සහ උණුසුම්කාරී ලෙස හැසිරෙන ආකාරයක් තමයි අපට දකින්නට ලැබුණේ. ගිලන් රථයේ මෙහෙම යනකොට ඒවා මග අවහිර කරමින් නවතාගෙන Tamanට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නට උන් ප්‍රයත්න දරද්දී කැරලි මර්දන කණ්ඩායම් කැඳවලා උන්වත් විසිරුවා හරිනට ආරක්ෂක අංශවලට සිදුනා මේ දැඩි පරිශ්‍රමයක් දරමින් සිදු කරන්නට වෙච්ච තත්ත්වයක් පාලනය කරගන්නට වෙච්ච තත්ත්වයක් බවට දුරදිග ගිය බවයි අපිට දකින්නට ලැබුණේ. අද ලංකාදීප පුවත්පතත් වාර්තා කරනවා මහර හිරගෙදර නිදිපති 21000ක් මානසික රෝගීන්ට දෙන බේත් මෙතරම් ඇයිදැයි විමර්ශන. මහර හිරගෙදර ගැටුම නිමයි පාලනයේ යලි නිලධාරීන් අතට මහර රැඳවියෝ තව දෙදෙනෙක් මේ ඇති ඔක්කොම 11යි කියලත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අප මේ ඉදිරිපත් කළ ඇතැම් පුවත් වාර්තා ඔබට පෙන්වුවොත් හොඳයි කියලා හිතනවා. අද පුවත්පතේ අපි ඉදිරිපත් කළේ මේ ප්‍රමුඛ අවධානය දුන්නේ වගේම පත්තරෙත් මුල් අවධානය දීලා තියෙන්නේ නැගෙනහිරට සුළං අවධානමක් තිබෙනවා කියන එක පිළිබඳව සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව මෙන්න එම පුවත් වාර්තාව. ඊළඟට අපි මේ බන්ධනාගාරයේ මහර ඇති වූ තත්ත්වය පිළිබඳව යම් යම් පුවත් වාර්තා උපුටා ගන්න ලැබුවා. එයින් මව්බිම පුවත් වාර්තාව දැන් ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම දිවයින පුවත්පතේ සඳහන් වුණා කැරල්ලට පෙර මානසික රෝගීන්ට දෙන පෙති 21000ක් මේ බන්ධනාගාරය තුළට ගෙනවිත් ඇති බවට. ඔය වගේම අපි අනෙක් පුවත්පත්වලත් දකිනවා යම් යම් වාර්තා අද කියවන්නට තිබෙනවා. අතරේ අද පුවත්පතේ සඳහන් මහර තුවාල ලැබූ රැඳවියන් 38 දෙනෙකුට කොවිඩ්. මේ අය අතරින් බහුතරයක් දෙනා රාගම ශික්ෂණ රෝහලේ තමයි ප්‍රතිකාර සඳහා රඳවා තිබෙන්නේ යොමු කර තිබෙන්නේ. ඒ නිසා රාගම ශික්ෂණ රෝහලෙත් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබෙනවා. මොකද සාමාන්‍ය රෝහලක් විදිහට තමයි රාගම ශික්ෂණ රෝහල පවත්වාගෙන යන්නේ. කොවිඩ් ආසාදිතෙන් ඇතුළත් කිරීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නැහැ. නමුත් දැන් මේ අය අතරින් කොවිඩ් ආසාදිතෙන් බහුතරයක් දෙනා ඉඳීමත් බන්ධනාගාර රැඳවුවන් නිසා අධික ආරක්ෂාවක් යෙදවීමට සිදුවීමත් නිසා යම් ආකාරයක අර්බුදකාරී තත්ත්වයක් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් රැඳවුවන් අතරින් කීප දෙනෙකු ජාතික රෝහලට මේ ආදී තැන්වලට මාරු කර හරින්නටත් කටයුතු කොට ඇති බවයි සඳහන් කරන්නේ. ඊළඟට අපි තවත් බොහෝ කාරණා දකිද්දී මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. මේ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා එහි මුලින් ඇතුළත් වෙච්ච කෙනෙක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා. නමුත් ඔහු මේ පිළිබඳව මේ සිද්ධියට අදාළව ප්‍රකාශ මාධ්‍යයට නිකුත් කරන නිසා ජනතාවට මේ තොරතුරු සපයන නිසා එතුමා කැමැත්තෙන්ම මේ කණ්ඩායමෙන් ඉවත් වෙලා ඒ වෙනුවට වෙනත් පොලිස් ඉහළ නිලධාරියෙකු යොදවන්නටත් කටයුතු කොට තිබෙනවා. මේ මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳව අපි ඉදිරිපත් කරපු කාරණාවට අදාළව දිනමින පුවත්පත අද වාර්තා කරනවා. මහර බන්ධනාගාර සිද්ධිය කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියන එක අජිත් රෝහණ මහතා කරන ප්‍රකාශය. කාරණාව අරකයිතුම බොහොම පැහැදිලිව සඳහන් කරා මාධ්‍යට ප්‍රකාශ ලබා දෙමින් එහි රැඳී සිටීම අසීරුයි කියන එක පිළිබඳව. ඒ අතරේ මේ සිද්ධිය පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රබුක්වැල්ල මහතාත් සඳහන් කළා රාජ්‍ය මේ පිළිබඳව වගකීම බහර ගන්නවා කියන එක. ඒ ගැනත් අපි දැක්ක පුවත් වාර්තාද යම් යම් පුවත්පත්වල පළ වෙලා තියෙනවා. ඒකම අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා මහර නොවිය යුතු දෙයක් වීම ගැන රාජ්‍යයේ කනගාටුව ප්‍රකාශ කරනවා කියන එක. කොමුණත් මේ පිළිබඳව මේ බන්ධනාගාර වල ඉන්න පිරිස් පිළිබඳවත් අවධානය යොමු වුණා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමිය කලක ඉඳලා දැන් මේ පත් කරයින් පස්සේ ඉල්ලීමුත් කරලා තිබුණා පිරිස ප්‍රමාණවත් නැහැ කියන එක. දැන්ට 5000 ගණනක පිරිසක් තමයි බන්ධනාගාර පද්ධතිය තුල සේවය කරන්නේ. තව 2000 ගණනක පුරප්පාඩු පවතිනවා. මේ අය බඳවා ගන්නට කටයුතු කරන්න ඕනි කියන එකත් ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. දැනට සේවයේ නියුතු අයට 40%ක දීමනාවක් මූලික වැටුපට සාපේක්ෂව 40%ක දීමනාවක් එකතු කිරීම පිළිබඳව සහ ඒ තුලින් ඒ අයව යම් උත්තේජනයක් ලබා දීම පිළිබඳව මොකද බන්ධනාගාර පද්ධතිය තුල නොවිය යුතු යම් කාරණා වෙන්නේ මේ වැටුපත් මූලික කරගෙන කියන අවධානයත් යොමු වෙලා තිබෙනවා. කෙසේ වෙතත් අපි තවදුරටත් කාරණා තියෙන නිසා ඒ ගැන අවධානය දෙන්නට ඕනේ. අරුණ අද වාර්තා කරනවා යහපාලනයේ තීන්දුවක් මත ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතිය අතිටුවීමේ පාඩුව කෝටි 3180ක් විමර්ශනයට කමිටුවක් පත් කරයි කියලායි සඳහන් කරන්නේ. කොවිඩ් මරණ ආදාහනයට එරෙහි පෙත්සම 20 කරයි කියලාත් සඳහන් වෙනවා. එකක් නෙමෙයි පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වුණා. ඒවා නිෂ්ප්‍රභ කළ බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම තමයි ආදාහනයට දැන් මේ මියගිය දේහයන්
මෘත ශරීරාගාර කීපයක පවත්වාගෙන යන්නට සිදු වුණා. මොකද ඇය බාර නොගැනීම නිසා, ඥාතින් විසින් බාර නොගැනීම නිසා. අවසාන වශයෙන් රජයට සිද්ධ වෙලා තිබෙනවා රජයේ වියදමින් ආදාහන කටයුතු කරන්න. ඒ වගේම තමයි ඇතැම් සංවිධාන ඒ සඳහා මැදිහත් වීම කරන්නට ගියාම එයාටත් විරෝධය පෑමේ සිද්ධිය පිළිබඳවත් අද යම් යම් පුවත් වාර්තා තුළ අපට දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් මේ ආදාහනය පිළිබඳව කාරණාව ඒ අනුව අධිකරණය විසින් විසදා තිබෙනවා. බොහොම දාණයට නොයා යුතුයි, ආදාහනය පමණක් සිදු කළ යුතුයි කියලා මේ මෘත ශරීර පිළිබඳව. අපි ඊළඟට අවධානය දෙමු දිනමිනෙත් ඔය පිළිබඳ කාරණාව තියෙනවා. කොවිඩ් මලසිරු ආදාහනයට එරෙහි පෙත්සම් 12ක් ප්‍රතික්ෂේපයි කියලා. එකක් දෙකක් නෙමෙයි. ඔය අතරේ උපරිමාධිකරණ සඳහා නව විනිසුරුවරුන් 21 දෙනෙකු පත්වීමත් පත්කිරීමත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ වගේම ජනාධිපතිවරයා එහිදී පිරිස අමතා ඉතාම වැදගත් ප්‍රකාශ කිහිපයක්ම කරනවා අපට අසන්නට දකින්නට ලැබුණා. යුක්තිය ප්‍රමාද වීමට ඉඩ දෙන්න එපා, යුක්තිය කඩිනම් කරන්නට ඕනේ, යුක්තිය පිළිබඳ විශ්වාසයක් හැම විටම ජනතාව තුළ ඇති වෙන්නට ඕනේ. එය ඉටු කිරීම ඔබේ කාර්යභාරයයි කියන එක තමයි ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවේ. ඒ වගේම දිනමින වාර්තාවක අද දකින්න පුළුවන් දේශීය කොවිඩ් ඔසුව වැඩි දියුණුවට රාජ්‍ය අනුග්‍රහය. මේ පිළිබඳව අදාළ කමිටුවේ සාකච්ඡා කරනකොට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ ගැන වැඩිදුරටත් අධ්‍යයනයක යෙදෙන්න සොයා බලන්න කියන එක. කෑගල්ල ප්‍රදේශීය වෙද මහත්මයෙක් තමයි මේ ඖෂධය නිපදවීම පිළිබඳව අපට හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ එතුමාගේ නිර්මාණයක් විදිහට. කෙසේ වෙතත් මේ වතු පිටිවල රෝහලේ යම් අත්හදා බැලීමක් සිදු කොට තිබෙන බවත් එය සාර්ථක ප්‍රතිඵල පෙන්눔 කරන බවත් තමයි සඳහන් කරන්නේ. ඒ නිසා ඒ වෙත අවධානය දෙමින් මේ වැඩි දියුණු කළ හැකිනම් කෙසේද වැඩි දියුණු කළ යුත්තේ කියන එක පිළිබඳව සොයා බැලීමේ වගකීමේ අනුව මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා ඇති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. අපි බලමු තවදුරටත් මොනවද තිබෙන සුවිශේෂ කාරණා. දිනමින වාර්තා කරනවා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය සති 6කට පෙර දාන්නවනවා. මෙහිදී අපි දැක්ක තවත් පුවත් වාර්තාවල දැක්වෙනවා, විශේෂයෙන් අද පුවත්පතේ වාර්තාවක දැක්වෙනවා දෙසැම්බර් පළමු සතියේ සියලු පාසල් විවෘත නොවුනොත් සාමාන්‍ය පෙළ කල්යයි කියලා. දෙසැම්බර් පළමු සතියේ තමයි අපි මේ ගත කරමින් ඉන්නේ. එතකොට මේ පළමු සතිය තුළ පාසල් විවෘත කිරීමේ හැකියාව ඉතාමත්ම විරල තත්ත්වයක ඇතින් සියලුම පාසල් විවෘත කිරීමේ හැකියාව. මෙහිම පසුබිමක කොහොමටත් සාමාන්‍ය පෙළ විභාගය බලාපොරොත්තු වූ පරිදි නිසි කාල වේලාවක පැවැත්වීමේ හැකියාවක් නැති බව තමයි පෙනී යන්නේ. නව දිනයේ ප්‍රකාශ කිරීමට පෙර විභාගයට සූදානම් වීමට අපේක්ෂකයන්ට සති 6ක කාලයක් ලබා දෙනවා කියලා අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා කළ ප්‍රකාශය අද පුවත්පත මෙලෙස ගෙනෙනවා. අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඔබ දකින්නේ ඒ පුවත. ඒ හැරුණකොට තිබෙන පුවත් වාර්තා අතරේ දිනමිනේ තිබෙනවා කිසිම ව්‍යාපෘතියකට ණය ගන්නේ නැහැ. රජය තීරණය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි කියලා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රබුකැල්ල කළ ප්‍රකාශයක් අද දිනමින වාර්තා කරලා තිබෙනවත් අපට දකින්නට පුළුවන්. මෙන්න ඒ පුවත අද ඔවුන් වාර්තා කරන හැටි ඒ දිනමින පුවත්පතේ. ඒ සමග අපි බලමු අපි මෙතෙක් කුපුටා නොගත් අවධානය යොමු නොකළ තවත් සිද්ධි මොනවද තියෙන්නේ කියලා. විශේෂයෙන්ම ඔය මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව සහ කාලගුණ තත්ත්වයන් පිළිබඳව තමයි වඩාත් වැඩි අවධානය දීලා තියෙන්නේ. නමුත් අද පුවත්පතේ තිබෙනවා වෙනත් කාරණා කීපයක්. බූවැලිකඩ සිද්ධියේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුට ඇප ලබා දීම පිළිබඳව. ඊළඟට තියෙනවා වසර 10කට පසු වැඩිම මියුණ රෝගීන් මෙරටින් වාර්තා වීම පිළිබඳව. සංඛ්‍යාව ගෙවී ගිය මාස 11ක කාලය තුලදී රෝගීන් 7325යි. ඊළඟට මාස 11ක් තුළ ඩෙංගු රෝගීන් 29422යි. අපි කාගෙත් වැඩි අවධානය COVID-19 මේ වෛරසයේ වසංගතය වෙත යොමු වෙලා තියෙනකොට අපට නොදැනී ව්‍යාප්ත වෙලා තිබෙන ඩෙංගු සහ මියුණ තත්ත්වයන් පිළිබඳව තමයි මෙලෙස වාර්තා කරන්නට වෙන්නේ. ඊළඟට තියෙනවා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කිරීමේ සිද්ධිය අබුඩාබි අත්අඩංගුවටපත්. රත්මලානේ ධර්මසිරි ගෙන්වා ගැනීමට පියවර පොලිස් මුලස්ථානයේ පුටා දක්වමින් කරන වාර්තාකරණයක්. කෙසේ වෙතත් මේ කියන අපරාධකරු, මේ කියන පුද්ගලයා මනුෂ්‍ය ඝාතන, ඒ වගේම කොල්ලකෑම්, බියවැද්දීම් මේ ආදී සිද්ධීන් ගණනාවකටම සම්බන්ධව සිටි පුද්ගලෙක්, අත්‍යවශ්‍යව සිටි පුද්ගලෙක්. විශේෂයෙන් ඔහු කෙරෙහි වඩාත් අවධානය යොමු වුණේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කිරීමේ සිද්ධියත් එක්ක. ඔහුව අබුඩාබිවලදී අත්අඩංගුවට පත්වීම පිළිබඳව එලෙස තොරතුරු වාර්තා වෙනවා. අපට තවත් බොහෝ කාරණා තිබුණට උපුටා ගන්නට වෙලාව නැහැ. නමුත් ලංකාදීප පුවත්පතේ
පතේ මේ තියෙන කාරණාවත් වැදගත් එකක්. බැටක්ලෝ කැම්පස් නීති විරෝධී. ලංකා බැංකු මහවැලි නිලධාරීන් නීතියට පිටුපාලා. නීති විරෝධීව නම් කළ කුඹුරු ඉටමක් හිස්බුල්ලා ලංකා බැංකුවේ ගිණුම් 14ක් අරඹලා. ගිණුම් 4කට කෝටි 412ක් රට සල්ලි ලැබිලා. නීතිමය පියවර ගන්න විගණකාධිපති නිර්දේශ කියලා මෙන්න අද ලංකාදීපය මේ පිළිබඳව වාර්තා කරන ආකාරය. මේ සමග අපි බලාපොරොත්තු වෙන්නේ විරාමයකට යන්න. විරාමයෙන් අනතුරු අද දවසේ පිළිසඳරට යොමු වන්නට බලාපොරොත්තු වෙනවා. මේ ඇති වී තිබෙන වාතාවරණයත් එක්ක රටට ලෝකයටම බලපෑම් එල්ල වෙලා තියෙන පසුබිමක ආර්ථිකයට තමයි සුවිශාලම මරුපහර එල්ල වෙන්නේ. විශේෂයෙන් අපවැනි රටක ආර්ථිකයට තවදුරටත් පහර එල්ල වෙනවා කියලා කියන්නේ අපේ අනාගතය පිළිබඳව සෑහෙන සිතා බලන්න වෙන තත්ත්වයක්. ඉතින් එවැනි පසුබිමක අපි කොහොමද එක පැත්තකින් රටක් විදියට අප මොනවද කරන්න තිබෙන්නේ සහ කළ යුතු යා යුතු මාවත මොකක්ද කියන එකත් ඒ වගේම ජනතාව විදියට අපි තනිතනිව අපිට කළ හැකි දෑ මොනවද අපි නැගී සිටින්න මොනවද අපිට අනුගමනය කළ හැකි දෑ මේ ආදී කතා බහක යෙදීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද කොවිඩ් ගැනම අපි කතා කර ඉන්නවා වගේම තමයි මේ අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකත් සැලසුම් ගත වීම වැදගත්. ඉතින් ඒ නිසා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු සමග ඒ වගේම රයිගම් සමූහ ව්‍යාපාරය කිව්වහම රටේ කවුරුත් දන්නා සමූහ ව්‍යාපාරයක් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් මේ රටේ ඉන්න ආචාර්ය රවී ලියනගේ මැතිතුමන් එක්ක සාකච්ඡා කරන බලාපොරොත්තුවෙන් තමයි විරාමයකට යන්නේ. ඉතාම ඉක්මනින් යලි හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.